උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුලින් විසිරුවා හැරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා කොළඹ දකුණු කොළඹ ජාත්‍යන්තර පාසලේ අධ්‍යක්ෂක මංගල විජේ කුලරත්න මහතාගේ පෙබරවාරි මාස 6 වන දිනට එදී තිබුණ ජන්මදිනයේ නිමිත්තෙන් එම මහත්මිය ප්‍රශාන්ති විජේ කුලරත්න සහ දූදරු පිරිස ඇතුළු කොළඹ දකුණු ජාත්‍යන්තර පාසලේ ගුරු මණ්ඩලය විසින් සෙත්පතා මෙම ධර්ම දේශනාවට දායකත්වය දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය පෙබරවාරි මාස 6 වෙනි දිනට ජන්මදිනයේ දුණු දකුණු කොළඹ ජාත්‍යන්තර පාසලේ අධ්‍යක්ෂක මංගල විජේ කුලරත්න මහතා පෙබරවාරි 9 වන දින ජන්මදිනයේ දුණු ඇමරිකාවේ පදිංචි ගාවින්ද සමරසේකර මහතා පෙබරවාරි මාස 20 වෙනි දින ජන්මදිනයේ දුණු සීතා වික්‍රමසිංහ මහත්මියත් පෙබරවාරි මාස 22 වෙනි දින ජන්මදිනයේ දුණු දොස්තර ඩිලාන් මොනවීර මහතා පෙබරවාරි 28 වෙනි දින ජන්මදිනයේ දින ඇමරිකාවේ පදිංචි රන්දි විජේ කුලරත්න පීටර්සන් මහත්මියත් පෙබරවාරි 19 වන දින ජන්මදිනයේ යෙදුන ශාමලි විජේ කුලරත්න මහත්මියටත් පෙබරවාරි 3 වන දින ජන්මදිනයේ යෙදුන රෝහන් තිලකරත්න මහතාටත් මාර්තු මාස 11 වන දින ජන්මදිනයේ යෙදෙන ඇමරිකාවේ පදිංචි ආනන්ද විජේ කුලරත්න මහතාත් මාර්තු 14 වන දින ජන්මදිනයේ යෙදුන දකුණු කොළඹ ජාත්‍යන්තර පාසලේ කොට්ටාව ශාඛාවේ අධ්‍යක්ෂිකා තේජා ගජනායක මහත්මියත් ඇමරිකාවේ ලාස් වේගාසී පදිංචි ජයන්තා වික්‍රමතිලක මහත්මියට නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. අයිරා තිලකරත්න මහත්මියටද නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. මාර්තු 5 වන දිනට ජන්මදිනයේ යෙදෙන නරේෂ් තිලකරත්න මහතාටද පෙබරවාරි 27 වන දින ජන්මදිනයේ යෙදෙන වෛද්‍ය විහාන්ත සිල්වා මහතාට මැයි මාස 25 වන දින ජන්මදිනයේ යෙදෙන රංජනී ප්‍රනාන්දු මහත්මියටද නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. මෙම ධර්ම දේශනාව සිදු කිරීමෙන් ලබාගත් පුණ්‍ය ශක්තිය ධර්මදර මීමුරේ ධම්මවන් ස්වාමින්දයන් වහන්සේට නිරෝගීභාවය හා දීර්ඝායස ලැබ ලෝක සත්‍ය නිවන් මඟ පහදා දීමට හේතු වේවා. මංගල මහතාගේ සහ එම මහත්මියගේ වැඩිමහල් දියණිය වන ඇමරිකාවේ පදිංචි සුදර්ශි විජේ කුලරත්න මොනවීරද පුතුණුවන් වන ඇමරිකාවේ පදිංචි දොස්තර දර්ශන මංගල විජේ කුලරත්න සහ ඇමරිකාවේ පදිංචිව සිටින බාල දියණිය වෙන දොස්තර රන්දි විජේ කුලරත්න පීටර්සන් සහ බෑනනුවන් තිමෝති පීටර්සන්ද මුණුබුරන් වන සෙනාල් මොනවීර එලයිජා පීටර්සන්ද මිනිබිරියන් වන සෙනායා මොනවීර සයිලෝ පීටර්සන්ද මෑණියන් වන බිසිල්ඩා පිටිකල මහත්මියටද දකුණු කොළඹ ජාත්‍යන්තර පාසලේ අධ්‍යක්ෂිකා මාරි සිල්වා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටද විදුහල්පති සහ ගුරු මණ්ඩලයට දරුදරියන් සහ සේවක සේවිකාවන්ද නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු සත්වයන්ට නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. ධර්මදේශනා ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත් පුණ්‍ය ශක්තිය මේ භවයේම උතුම් අමා මහ නිවනින් සැනසීමට හේතු වේවා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි
තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා ප්‍රමාදේන සම්පාදේ තබ්බං. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. තේනිමාන භික්ඛවේ විවටෝ විරෝචති නෝ පටිච්චන්නෝ තීති. අද දවසේ මේ මොහොත තුළ ප්‍රඥා රූප වාහිනී නාලිකාව ඔස්සේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්න සෝදානම් වෙන්නා වූ දවසේ අනුග්‍රහක භවතුන් මූලිකව සිටින්නා වූ සදහවර පින්වත්නි, තථාගත දේශනා සවන් දෙන අයගේ ඇස් අරවන සුළුයි. මසස පමණක් නොව නැනැස ප්‍රඥා ඇස දක්වාම මේ ඇස අරවන සුළුයි. ඒ සඳහා උන්වහන්සේ උපයෝගී කොටගෙන තිබෙන්නේ ලෝකේ තිබෙන දේවල්. ලෝකේ තිබෙන දේවල් වල ස්වභාවය. ඒ අනුව ලෝකයේ තියෙන යම් ස්වභාවයක් ඇත්තම් ඒ ස්වභාවයේ සිදුවෙන දේ ධර්මයට ගලපනවා. එහි හානියක් සිදුවෙනවා නම් ඒ හානිය මිනිසුන් අතර සිදුවෙන්නා වූ ප්‍රමාදයට ගලපනවා. මෙන්න මෙහෙම ලෝකෙ කිසිවක් ඉතිරි නැති ලෙසට උපමා කරලා දේශනා කරපු දෙයක් තමයි තථාගත ධර්මය කියලා කියන්නේ. ඒ අනුව අංගුත්තර නිකායේ බරණ්ඩු කියන වගය තුල මට හමු වෙනවා කරුණු තුනේවා දෙකක්. මම ඔබට මුලින් මතක් කළේ මම ධර්ම දේශනාව කරන්නට බලාපොරොත්තු වෙන අදාළ කරුණ. නමුත් මේක දේශනා කරන්න පෙර බුදුරජාණන් වහන්සේ තවත් කරුණක් පැහැදිලි කරවදාහරනවා. මේ පැහැදිලි කරපු මේ මාතෘකාවේ තිබෙන්නේ කරුණු තුනක් විවෘත වුණොත් බබලනවා, වැසුණොත් බබලන්නේ නැහැ කියලා තියෙනවා. නමුත් මේක පැහැදිලි කරන්න බුදුරජාණන් වහන්සේ කරුණු තුනක් පටිච්චන්න වූවේ වහති නොවිරෝචති කියලා තියෙනවා. ඒ කියන්නේ වැහුණොත් ආරක්ෂා වෙන කරුණු තුනක් ගැන සමාජයේ ලෝකේ කරුණු තුනක් ගැන සඳහන් කරනවා. ඒවා ආරක්ෂා වෙන්නේ ආවරණය වුණොත්, නිරාවරණය වුණොත් ආරක්ෂා වෙන්නේ නැහැ කියලා තියෙනවා. ඒක සරල දෙයක්. අපි ඒක කතා කරලා අපිට අදාළ තැනට යමු. මාතුගාමස්ස භික්ඛවේ. ඒ කියන්නේ මහණෙනි කාන්තාව ආරක්ෂා වුණොත් තමයි එයාට ආරක්ෂාව සැලසෙන්නේ. ආවරණය වෙලා හිටියොත්. විවෘත වුණොත් එයාට ආරක්ෂාව සැලසෙන්නේ නැහැ කියලා කියනවා. සාමාන්‍ය ගම්බද විවාහාරය නැත්නම් ඔබේ විවාහාරෙත් තියෙනවා අපින් අතට නොයවිය යුතු වස්තු දෙකක්. ඒ පොත සහ කාන්තාව කියලා තමයි මම කියවනකොට කියවලා තියෙන්නේ. මම සද්ධර්මයේ හැම නෙමෙයි සමාජයේ තියෙන අදහස් මතක තබා ගන්න. ඒක ඉතින් ඔබට සමහර විට අත්දැකීමෙන් තේරෙන්නේ නැති බඳු අසීමිත නිදහසක් තිබුණාම දරුවන්ට නැත්නම් අදීප නිදහසක් තිබුණාම බිරිඳකට ඒ වගේ ඔය කියන දේ සිදුවෙන ආකාරය. ආයතව තියෙනවා බාමනා භික්ඛවේ මත්තා. ඒ කියන්නේ මහණෙනි මේ බමුණන්ගේ බමුණු මන්ත්‍ර ඒවත් එළි වෙන්නේ නැති තාක්කල් හොඳයිලු. එළි වුණොත් ඉවර වෙනවා. ඒකෙන් කියන්නේ ඒවෙන් පෙන්වන්නේ කිසියම් ආකාරයක අර නොදන්නා පුද්ගලයින් රවටා මුලාකොට මුදල් උපයා ගැනීමක් කියන අර්ථය. එතකොට ඒකේ සත්‍ය එළි වුණොත් ඒකේ රහසක් නැතුව යනවා. දැන් ඔය සමහර ඔබ යන්නේන තැන් තියෙනවා ඇතිනේ ඔය මේ අනාවැකි බලන්න, ශාස්ත්‍ර කියව ගන්න තව ප්‍රශ්න වලට. මේ වගේ යම් යම් গুপ্ত ස්වභාවයන් තියෙන්නේ. අපට ඒක තේරෙන්නේ නැහැ. නමුත් එළි වුණොත් එහෙම අර ඒකේ ගන්න දෙයක් නැත්තම් මේක තරම් විශාල දෙයක් මේකේ නැහැ. මේක කරන්න ප්‍රයෝගයක් කියලා තේරෙවි. දැන් ඔය රූපවාහිනී තිරය තුල දිස් වෙනවා ඇස් බැඳුම් කියලා જાතියක්. මම වෙනත් තැනකින් බලලා නැහැ. හම්බෙන් මට හම් වෙලා තියෙනවා ධර්මදේශනායෙන් බලනකොට. ඒවා
ඇස් බැඳුම් කියන්නේ ඇස් මවල අපට පෙන්වනවා සිද්ධියක් සිදු වෙන විදිහට. නමුත් ඇත්ත හොයලා බැලුවොත් එහෙම දෙයක් වෙලා නැහැ. ඒක විශාල බොරුවක්. අනේ වගේ මේ මන්ත්‍ර කියන කාරණාවලින් කියන කාරණා බුදුන් වහන්සේ වදාළ පරිදි ලෝකෝත්තර අර්ථය සඳහා වෙන්නේ නැහැ. නමුත් අර බියෙන් තැතිගත් මිනිස්සුන්ට යම් යම් ප්‍රශ්නවලට මැදිහත් වෙලා ඉන්න අයට සිතේ සහනයක් ලබා ගන්නට එහෙම ක්‍රමයක් එදා භාවිතා වෙලා තිබෙනවා. අදත් බුදු සමයේ ගැඹුරු නොයැටෙන අය ඒ බඳු කාරණා සඳහා ආරාම රුක්ක චෛත්‍යානි මනුස්සා බය තජ්ජිතා. බියෙන් තැතිගත් මිනිස්සු වෙනත් පිළිසරණවල් හොයනවා. ඉතින් ඒ නිසා ඒකට වෙලාවකට ඈත ගමනක් යනකොට බාලමකින් එහා පැත්තට යනකොට අඩවිය වෙනස් කරලා ඒකේ කොලයක් එල්ලලා ගිහින් අපිව ආරක්ෂා කරන්න කියලා ඉල්ලන පුරුද්ද අදත් තියෙනවා රජරට ප්‍රදේශයට ගියාපුවා. අන්න ඒ වගේ විවිධ තමන්ට වෙනත් පිළිසරණක් නැතුවම එහෙම බියෙන් තැතිගත් අය අනුගමනය ක්‍රමන තියෙනවා. ඒ බමුණන්ගේ ඒ ප්‍රයෝගකාරී උපක්‍රම සියල්ල බුදුන් වහන්සේ දැක්කේ පරිස්සම් වෙන්නේ ආරක්ෂා වෙන්නේ රහස එළි නුනොත් විතරයි කියන එක පිළිබඳව. තව එක කාරණයක් තියෙනවා. මිත්‍යා දිට්ඨික භික්ඛවේ. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිය කියන එකත් පරිස්සම් වෙන්නේ එළි උනේ නැති තාක්කල්. එළි වෙනකොට ඒක බොරුවක් කියලා තේරෙනවානේ. ඉතින් මේ මිත්‍යා දෘෂ්ටිය කියන වචනේ ටිකක් ගැඹුරු කරුණකින් තිබෙන්නේ. අපි සමහර විට සමාජයේ පාවිච්චි කරනකොට ඕනෑම ආගමිකයෙක් තමන් සම්මාදිට්ඨිකෙක් අනිත් ආගම් මිත්‍යා දෘෂ්ටි කියන වචනේ පාවිච්චි කරනවා. නමුත් බුදු සමයේ මේක තවත් එහාට යනවා. බුදු සමයේ මේ මිනිසුන්ගේ දැක්ම දිට්ඨි තුනකින් විවරණය කරනු ලබනවා. නියත මිත්‍යා දිට්ඨිය, දසවස්තුක සම්මාදිට්ඨිය, ආරි සම්මාදිට්ඨිය. එතකොට නියත මිත්‍යා දෘෂ්ටියේ ඉඳලා බලනකොට අර දෙකම සම්මාදිට්ඨිය. නමුත් ආර්ය සම්මාදිට්ඨිය ඉඳලා බලනකොට නියත මිත්‍යා දෘෂ්ටියත් දසවස්තුක සම්මාදිට්ඨියත් දෙකමත් මිත්‍යා දෘෂ්ටි. දැන් මිත්‍යා දෘෂ්ටි ගතා සත්තා ජාති මරණ ගාමිනෝ. සත්වයා උපදෙමින් මැරෙමින් අපාය හෝ දිවි ලෝකේ හෝ බ්‍රහ්ම ලෝකේ යනවා නම් ඒ යන්නේ බුදුන් වහන්සේ වදාළ පරිදි මිත්‍යා දෘෂ්ටියක් නිසා. අපි එහෙම හිතන්නේ නැහැනේ. අපි අපාය ගියොත් මිත්‍යා දෘෂ්ටි නිසා, දිව්‍ය ලෝකෙ ගියොත් සම්මාදිට්ඨියක් නිසා කියලා පෙන්නන්නේ. බඹලෝ ගියොත් එහෙම. නමුත් ඒ දසවස්තුක සම්මාදිට්ඨිය නිසා වුණාට බුදුන් වහන්සේ වදාළ ආර්ය සම්මාදිට්ඨිය නිසා නෙවෙයි. නිසා මේවා වදන් වල අරුත් හරියට මේ විවෘත විවරණය කරලා හොයා ගන්න ඕන කාරණාවක්. එතකොට එහෙමනම් මේ ලෝකේ එලිනෝන මිත්‍යා දෘෂ්ටික මතිමතාන්තර එළි වුණාම ඒකේ අතහැරලා දානවා හැම දෙයක්ම. නමුත් එළි නොවන තාක්කල් ඒවට රැකවරණය තියෙනවා. මේ උදාහරණයට ගන්න එහෙමනම් කාන්තාවත් බ්‍රාහ්මණයාගේ බමුණන්ගේ ඒ කාලේ තිබුණා වූ මිනිස්සුන් රවට්ටන ප්‍රයෝගකාරී මන්ත්‍රත් මිත්‍යා දෘෂ්ටියක් කියන දේවල් එළි නොවන තාක්කල් ප්‍රවේශම් වෙනවා එළි වුණොත් ඉවරයි කියලා. නමුත් මේක අනිත් පැත්ත තමයි දදා ධර්ම දේශනාවට අරන් තියෙන්නේ. මහණෙනි කාරණා තුනක් විවෘත වුවොත් බබලනවා වැසුනොත් බබලන්නේ නැහැ. මේකෙත් අපට අදාළ තැනට යන්න තමයි මම මේ පසුබිම සකස් කරන්නේ. ඒක හරි ලස්සන දෙයක් ඊට පස්සේ. සූර්ය මණ්ඩලම් භික්කවේ විරටෝ විරෝචති නෝ පටිච්චන්නෝ. හිරු අපි දන්නවා සමහර දවස්වලට කුණාටු වගේ දවස්වලට හිරු පෑවුවට එළිය වැටෙන්නේ නැහැ. ඇයි වැහිලා වලාකුලින් වැහිලා. හිරු කියන එක බබලන්නේ වලාකුලෙන් විවෘත වුණොත් පමණයි, වැහුණොත් බබලන්නේ නැහැ. මේ උපමාවකින් එන්නේ ඔය තැනකට. ඊළඟට චන්ද්‍ර මණ්ඩලම් භික්කවේ සාමාන්‍යයෙන් අපි දන්නවා චන්ද්‍රග්‍රහණය කියන කාරණාව ඔය රාහු ගිලිනවා කියන අර්ථයෙන් කවුරු හරි ගිලිනවා නෙමෙයි, මුවාවීම කියන එක, හෙවණැල්ලක් වැටීම කියන එක හිරුගෙන් පතිත වෙන ආලෝකයේ පොළොවට වැටීම නිසා පොළොවේ හෙවණැල්ල හදට වැටෙනවායි කියන එක. එතකොට ඒක හරි එහෙම නැත්නම් තවත් විදිහකට ගන්න පුළුවනි. වලාකුලක් ඇවිත් හඳ වැසී ගියාම තදට එදාටත් එළියේ නැහැ. හඳ බබලන්නෙත් නැහැ කියලා පෙන්නනවා. ආවරණය වුණාම විවෘත වුණොත් තමයි බබලන්නේ. සඳ විවෘතව බබලන්නාසේ, හිරු විවෘතව බබලන්නාසේ ඔන්න අපි ධර්ම මාත්‍රකාවට එනවා. එහෙමයි මේක ක්‍රමයෙන් ගෙනත් තියෙන්නේ. තථාගතප්පවිදස්ස ධම්ම විනයස්ස භික්ඛවේ විවටෝ විරෝචති නෝ පටිච්චන්නෝ. ඒ බණ ටික කියන්න තමයි මම මේ පාර හැදුවේ. උන්වහන්සේ වදාහරනවා මහණෙනි, තථාගතයන් වහන්සේ මනාව අවබෝධ කරගත්තා වූ ධර්ම විනය කියන එක බබලන්නේ විවෘත වුණොත්, වැසුනොත් බබලන්නේ නැහැ. මේ අපි ඉන්න තැන ඉඳලා ඈතට බලන්න ඕන අතීතයට. එතකොට මට පේන්නේ මෙන්න මෙහෙම. ඒ තථාගතයන් වහන්සේ වදාළ ධර්ම විනය බබලපු කාලේ තමයි
උද්දුන් පහළ වී ජීවත් වැඩ සිටියේදී සහ සමහර විට වසර දහසක් පමණ කල් යනතුරු භික්ෂූන් භික්ෂුණීන් උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස තථාගතයන් වහන්සේගේ ධර්ම විනය තේරුම් අරගෙන තම තමන්ගේ යුතුයකම් මැනවින් ඉටු කරමින් නිවසේ සිටමින් හෝ පැවිදිව සිටමින් ස්වකීය වගකීම් මැනවින් ඉටු කරමින් ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් දැවෙන්නේ නැති ජීවිතයක් ගත කරන්නට සංසිඳුන ජීවිතයක් ගත කරන්නට ධර්මයේ සරණ කරගත්තා නම් ඒ යුගය ධර්මය විවෘත වුණ යුගය. නමුත් තථාගතයන් වහන්සේ මොය මාගන්ධි වැනි සූත්‍රවල පැහැදිලි කර තිබෙනවා මෙන්න මෙහෙම කරුණක්. බුදුන් වහන්සේ ලෝක පහළ වෙන විට බමුණන් සකස් කොට තිබුණා වූ වදන් වැල් වල ඔවුන් එලි කළා වූ අර්ථයට එහා ගිය අරුතක් තථාගත බුදු පියාණන් වහන්සේ සමාජයට එලි කළා. ඔය ත්‍රිලක්ෂණේ චතුස්සත්‍ය පටිච්චසම්පාදේ මේ වදන් මං හිතන්නේ බුදුන් වහන්සේ හැදුවයි කියලා. ඒ වන විට ඔය රූපී අරූපී බමතල දක්වා යන්ට පහළ වුණා වූ ධානලාභීන් තමන්ගේ ධර්ම කරුණු පැහැදිලි කරන්න තමයි මේවා යොදලා තිබුණේ. නමුත් ඒ කොහොම යෙදුවත් ඒක ලෞකිකයි. ආරෝග්‍ය පරමාලාභයක් වහම ඒගොල්ලෝ හිතන ශරීරේ නිරෝගී බව. සන්තුට්ටි පරමන්දනං කව මේ සතුට. ඒක තමයි නිවන කියලා ඒගොල්ලෝ හිතන්නේ. එහෙම තමයි පෙන්වලා තියෙන්නේ මේ සූත්‍රයේ. නමුත් තථාගතයන් වහන්සේ ඊට එහාට මෙහි ගැඹුරු අර්ථය පෙන්වනවා. මෙන්න මේ තථාගතයන් වහන්සේලා පෙන්නපු ගැඹුරු අර්ථය තමයි මේ විවෘත වීම කියලා කියන්නේ. නමුත් ඒ ආර්ය පරපුර ක්‍රමෙන් හීන වෙනවා නම් හෝ ශූන්‍ය වෙනවා නම් එවිට මේ ධර්ම කරුණු අනුපුබ්බේන පුතග්ජන ගතෝ හෝති කියලා කියනවා. ඒ කියන්නේ ක්‍රමක්‍රමයෙන් ආපහු අනවබෝධයේ ඇති අයට යනවා. අතට යනවා. වගකීම් පැවරෙන්නේ එතකොට අවබෝධයක් නැති අයට. අන්න එතකොට වෙන දේ තමයි ධර්මය වැසී යනවා පටිච්චන්න වෙනවා. මම නම් කල්පනා කරන්නේ සම්බුදු ගෞතම සම්බුදු සසුන තුළ යම් විටක මාර්ගඵල අධිකමේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි අය අතරින් තුරන් වෙලා ගියාද ඒ තමයි ධර්මයේ පටිච්චන්න වීම වැසී යාම. මේකට නියත තැනක් පෙන්වන්න බෑ. නමුත් ප්‍රවාදයක් සමාජයේ පවතිනවා. ඔය කෑගල්ල දිස්ත්‍රික්කයේහි වට්ටාරම නම් වූ වට ආරාම සහිත විහාරස්ථානයක් මුල් කොටගෙන තියෙන ප්‍රවාදයක් තිබෙනවා. මලියදේව කියන නමක්. ප්‍රවාදයක් මේක ඓතිහාසික වශයෙන් සත්‍යයක්ද නැද්ද අපි දන්නේ නැහැ. ලංකාවේ අවසන් මහරහතන් වහන්සේ මලියදේවින් පස්සේ ඉවරයි මගපල කියලා. එහෙමනේ. නමුත් මගපල ඉවර වෙන්න නම් තථාගතයන් වහන්සේ වදාළ ධර්මයේ වැහෙන්න ඕන. දැන් ඔබ පිළිගන්නේ ධර්මයේ වැහිලා තියෙනවා කියලා පොතපත සම්පූර්ණයෙන් සුලභව තියෙනවා. අද නම් කියවලා ඉවර කරන්න බැරි තරම් අලුතින් පොත්පත් මුද්‍රණය වෙනවා. නමුත් මේ ධර්මයේ පටිච්චන්න වීම කියන්නේ පොත්පත් දුලභ වීම නෙවෙයි. ධර්මයේ සරණින් මොකක්ද උනේ? මම දකිනවා පාපය පින ඔස්සේ ධානය ඔස්සේ සසර ගමන ඇවිදිමින් හිටපු අය ඒවට අදාළ කර්ම විපාක තිබුණා. එසේවත් මේ මගඵල පිළිවෙලින් සාක්ෂාත් වෙන්නා වූ නිර්වාණය ආලාර කාලාමටවත් උද්දකරාම පුත්‍රටවත් බග්ගටවත් ලැබිලා තිබුණේ නැහැ. ඒ තථාගතයන් වහන්සේගෙන් ආරම්භ වෙලා ඒ අනුගමනීය ප්‍රතිපදාව තුළ තමයි මේ ප්‍රතිඵලය මේ ලෝකෝත්තර ප්‍රතිඵලය ලැබුණේ. සෝවාන් ආදී මාර්ගඵල. අන්න ඒක තමයි තථාගතයන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වීම තුළින් මනුස්සයින්ට ලැබෙන්න ඕන උත්තරීතර දේ. එතකොට මේ සසුන තුළ මගඵල අතුරුදහන් වෙනවා කියලා කියන එකේ තේරුම එහෙනම් ඒ මම කල්පනා කරන්නේ නැහැ මේ මනුස්සයින්ගේ නුවණ නැති නිසායි කියලා. මගේ වැටහීමට අනුව නම් ඊට අදාළ සද්ධර්මය වදන් තිබුණට අදාළ අරුත පැහැදිලි කරගන්න බැවින් යටපත් වීම තුළ තමයි මේක වෙන්නේ. එනම් වසර 1000කට පස්සේ නම් නැත්නම් අනුරාධපුර යුගයෙන් පස්සේ නම් නැත්නම් පොළොන්නරු යුගයෙන් පස්සේ නම් ඉන්නහාට ගත වුණ කාලය තුල ගොඩනැගිලි වශයෙන් පොත්පත් වශයෙන් භික්ෂු පරපුරක් වශයෙන් සසුන පැවතුනාට ඒක අර උත්තරීතර ප්‍රතිඵල ලබන්නේ නැති හැකිතාක් පාපෙන් නිවත් වෙන පුණ්‍ය කර්මය නම් වූ භවගාමී මාවත තෝරාගත්තා වූ බුදුරලෝට හෙළි කරවදාලා වූ ධර්මයේ සරණ නැති යුගයක්. ඒක එහෙම කිව්වහම කෙනෙක් අපිත් එක්ක විරුද්ධ වෙන්නත් පුළුවන්. නමුත් අපි මේ බොහොම පැහැදිලිව කියන කරුණු. ඔබත් මමත් කටේ කිරිසොඳ යන්නට මත්තෙන්
මවගේ හෝ පියාගේ අපේ එල්ලී ගොස් විහාරස්ථානයේදී තෙරුවන් සරණ ගියා. අවංකව හිතල බලන්න මම නම් අවංකව මං ගැන හිතනවා ඒ ධම්මං සරණං ගච්ඡාමි කියපු දවසේ මම ඒක පාලියෙන් තබා සිංහලෙන්වත් දැනගෙන නෙමෙයි කවුරු හරි කිව්වට කිව්වේ. අර අම්මා හැම මේ අම්මලා තාත්තලා අපට අකුරු කියවනකොට මේක පුතේ ආයන්න කියලා කිව්වා වගේ ඒකෙන් පුරුදු වුණානේ කවුරු හරි කියන දේ කියන්න. ඒ ඉගෙන ගන්නවා කියලා අකුරු අම්මා හරි පුංචි අම්මලා හරි උගන්වනකොට ඒ අකුරුනේ අපි කියවන්නේ ඇඟිල්ල තියාන. ඒ වගේ මේ ස්වාමින් වහන්සේලා මේ තෙරුවන් සරණ වචනින් කියවනකොට ඒක කියන්න පුරුදු වුණා. ඒකේ වරදක් මම දකින්නේ නැහැ. නමුත් එතනින් තමන් සෑහීමටපත් වුණා නම් දැන් තමන් ධර්මයේ සරණ කරගත්තයි කියලා. ධර්මයේ දැනගෙන ඕනනේ ධර්මයේ සරණ කරගන්න. මේ තථාගත ශාසනයේ ධර්මයේ තියෙන්නේ මොකටද කියලා මේ අය කල්පනා කරන්නකෝ. මට නම් පෙනෙන්නේ තථාගත ශාසනයේ ධර්මයේ කියන එක තියෙන්නේ මිනිස්සුන්ගේ හිතින් දුක් අයින් කරන්න. ඒ දුක් අයින් වෙනකොට සාක්ෂාත් වෙන්නා වූ ප්‍රතිඵලයක් තමයි සෝවාන් ආදී මග්ගඵල පිළිවින් නිවන කියලා කියන්නේ. ධර්මයේ සරණින් දුක් අයින් වෙන්න වෙනවා. ඉතින් අර කටේ කිරිසොඳ ගෙන ති පුංචි සිඟිත්ත ධර්මයේ දන්නවද නැත්නම් දුක් දන්නවද දෙකම දන්නේ නැහැ. ඒ නිසා මේ තෙරුවන් සරණ යන්නේහි අරුත වාචික අර්ථයක් නොව අනුගමනය කළ යුතු ප්‍රායෝගික ප්‍රතිපදා අර්ථයක්. එතන දක්වා ආපහු මේක ගේන්න ඕන. අන්න ඒක තමයි අර පටිච්චන්න වෙලා තියෙන වැහිලා තිබෙන්නේ අපි විවෘත කරන්න ඕන කියන එක කියන්නේ. මතක තබා ගන්න. එතකොට මේ ඔස්සේම වුණනම් මට මේක කතා කරන්න පුළුවන්. මේ පටිච්චන්න වෙනවා කියන්නේ කුමක්ද? විවෘත වෙනවා කියන්නේ කුමක්ද කියන එක. බලන්න අනේපිඬු සිටුතුමා හෝ තථාගතයන් වහන්සේ ඉදිරියට පැමිණියා වූ වෙනත් ධර්ම සාකච්ඡාවක් කළ කෙනෙක් හෝ අවසානයේ ප්‍රකාශ කරලා තිබෙන්නේ කුමක්ද කියලා. ඒ පාඩයක් වශයෙන්ම තියෙනවා අභික්ඛන්තම් භෝගෝතම කියලා. එයින් සඳහන් වෙන්නේ මනස්කාන්ත බව දේශනාවේ පැහැදිලි කිරීම. ඒ මනස්කාන්ත බවෙන් විවෘත වුණු ස්වභාවයට උපමා දෙක තුනක් තියෙනවා ත්‍රිපිටකයේ. නික්ඛුජිතං වා උක්ඛුජ්ජය. වහාතේ වසලා තිබුණ දෙයක් විවෘත වුණා වගේ. පටිච්චන්නං විවරෙය. නික්ඛුජිතං වා උක්ඛුජ්ජය කියන්නේ යටිකුරු දෙයක් උඩුකුරු වුණායි වගේ. පටිච්චන්නං විවරෙය කියන්නේ වසා තිබු දෙයක් විවෘත වුණා වගේ. එතකොට මූලහස්වා මගං ආචික්ඛි කියලා පදයක් තියෙනවා. ඒ කියන්නේ පාර වර්ධක වරද්දාගත්ත කෙනෙකුට නිවැරදි පාර පෙන්වනවා වගේ කියලා. තවත් පදයක් තිබෙනවා. රූපත් තිබෙනවා, ඇසුත් තිබෙනවා, නමුත් ඉන්නේ අන්ධකාරය. එතකොට අන්ධකාරයේ ඉන්න කෙනෙකුට ඇස් තියෙනවා නම් රූප බලන්නයි කියලා තෙල් පහන නැමැති අඩුව. තෙල් පහනක් දැල්ලා දුන්නා වාගේ. අන්ධකාරේවා තේලපජ්ජෝතන් ධාරේ චක්කුමන්තෝ රූපානි දක්ඛින්ති. මේ ප්‍රකාශ වලින් කියන්නේ උන්වහන්සේ එලි කළ දේ තේරුම් ගැනීම. තේරුම් ගත්තයින් පස්සේ උන්වහන්සේගෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා. අද පටන් මම තෙරුවන් සරණ ගත වුණ උපාසක කෙනෙක් කොට උපාසිකාවක් කොට සලකන්නේ කියලා. දැන් මේ ගැන ගැඹුරින් විමසා බලන්න. තථාගත ශාසනය තුල සද්ධර්ම ශ්‍රවණය කරලා වටහා ගත්ත අය තථාගතයන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණ ගත වුණ කෙනෙක් කොට සලකන්නයි කියලා. නමුත් මේ පටිච්චන්න ශාසනයෙහි ධර්මයේ මුකුත් අවශ්‍ය නැහැ. පරපුරෙන් බෞද්ධ වුණාම පන්සලට ගියාම තෙරුවන් සරණ නිකන් හම්බ වෙනවා. ඒක ජීවිත අවසාන වෙනකොට 10000 වතාවක් විතර කියලා තියෙනවා. පන්සිල් දෙන මොහොතක් වාසා කියනෝනේ. මේක මන්තරයක් නම් ওই මන්තර එහෙම මන් දකින්නවා පොත්පත් නිකන් කියවලා බලන නිසා විශ්වාස කරන නිසා නෙමෙයි. ඒ වගේ මන්තරේ අරුත් සිදු වෙන්න 108 වර 1000 වර සම්පූර්ණ වෙන්න ඕනේ කියලා. ඒ වගේ 10000 වතාවක් කිව්වහම තෙරුවන් සරණ සම්පූර්ණ වෙනවා නම් ඔය කියලා කරවා ගන්න පුළුවන්. නමුත් තෙරුවන් හඳුනාගෙන සසර දුකින් මිදීම සඳහා සරණ කර ගන්න ඕන දෙයක්. ඒ අර්ථයට මම කියන්නේ ආර්ය සත්‍ය තෙරුවන් කියලා. එහෙනම් අපි මේ ඔස්සේ හොයමු මොකද්ද පටිච්චන්න උනායි කියන්නේ කියලා. බුදුන් පදයට අර්ථය ගන්න. ඔබ කෙබඳු අර්ථයක්ද දකින්නේ? මා දකිනවා බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 270ක් 300ක් පවන වරතුරු ප්‍රතිමා කියන කලාව නිර්මාණය වෙලා තිබුණේ නැහැ කියලා. සාංචි විහාරයට ගියාම ඒක තියෙන කැටයම් වල පෙන්වන්නේ බුදුන් වහන්සේ වැඩ ඉන්න ඕන තැන ශ්‍රී මහ බෝධිය, ශ්‍රීපතුල නැත්නම් වජිරාසනය. බුද්ධ කියන ස්වභාවය ප්‍රතිමාවකට ගන්න බෑ කියන අර්ථයෙන් තමයි මේ මුල් යුගයේ බුදුන් ප්‍රතිමාවකට හදලා නැත්තේ.
අනතුරුව පෙන්නනවා ගන්ධාර අමරා මතුරාවතී කලා සම්ප්‍රදාය ඔස්සේ ප්‍රතිමාව දෙවඟනන් ආශ්‍රයෙන් රූපශ්‍රිය සහ අධ්‍යාත්මික ආශ්‍රයෙන් අධ්‍යාත්මික දියුණුව ආශ්‍රයෙන් සකස් වුණයි කියලා. එතකොට මුලින් නොතිබුණ පසුකාලීන වැදගත් වුණ දෙයක් තමයි අද අපි ප්‍රතිමා කලාව වන්දනාමානයට භාජනය කරනු ලබන්නේ සහ බුදුන් වශයෙන් සලකන්නේ. නමුත් ප්‍රතිමාව බුදුන් වෙන්නේ කාටද? යමක් කමක් තේරෙන්නේ නැති පුංචි දරුවන්ට. 6-7 පන්ති පනිනකොට ඊටත් එහාට යන විට සිද්ධාර්ථ නැමැති කුමාරයෙක් ಭಾರತයේ පහළ වෙලා ස්වකීය ජීවිතයේ 29 වෙනිදී නිවස හැරගොස් 35 වෙනිය දක්වා පරේෂණයක් කරලා තේරුම් ගත්ත දේ ලොවට දේශනා කරමින් දෙවුර පොරවගෙන පාත්‍රයක් කරේ දාගෙන ස්ථිර ස්ථානයක රැඳෙන්නේ නැතුව බොහෝ ජනයාට හිතසුවත කරුණ පැහැදිලි කිරීමෙන් වැඩියයි කියලා අපි ඉගෙන ගන්නවා. ඒ බුදුන් දැන් ඒ බුදුන් නම් බුදුන් සරණ යම කියන අර්ථයෙන් බුද්ධං සරණං ගච්ඡාමි වළංගු වෙන්නේ අවුරුදු 45යි. අද අපට සරණ යන්න බුදුන් නැහැ එතකොට. නෑ තව ටිකක් එහාට යනකොට හම් වෙනවා මෙහෙම. අර මම සරල භාෂාවෙන් ඔබට තේරෙන්න මේක කියන්නම්. අර දරුවන්ට උගන්වනකොට කියනවානේ සිද්ධාර්ථ කුමාරයා උපන් වෙලාවේදී ඔහු පිළිබඳ අනාවැකිය ප්‍රකාශ කරන බමුණන් අතර ඇඟිලි දෙකක් ඔසවපු අය 107 දිනක් හිටියා, තනි ඇඟිල්ලක් ඔසවපු එක්කෙනෙක් හිටියයි කියලා. ඒ අනාවැකි දෙකේ තියෙන්නේ gedara හිටියොත් සක්විති රජ මහණුනොත් බුදු වෙනවා. තනි ඇඟිල්ලේ තියෙන්නේ ඒකාන්ත වශයෙන් බුදු වෙනවා. මේ කවුද කීවේ? කොණ්ඩඤ්ඤ. ඔය කොණ්ඩඤ්ඤම තමයි බරණසීස්පතනාරාමේදී බුදුරජාණන් වහන්සේට මුණ ගැහෙන්නේ තපස් රකමින් ඉඳලා. එදා මොකද කීවේ? එදා එක ඇඟිල්ලේ එයාගේ අනාවැකිය කියන්න බැරි වුණා. අන්න බුදුවරයා බුදු වෙන්න බැරුව සිද්ධාර්ථ ගෞතමයෝ ශරීරය අලංකාර කරන අපෙන් අපපස්ථාන ගන්න එනවයි කියලා දැස් ඉදිරියට එන මේ පුද්ගලයා බුදුන් වශයෙන් හඳුනා ගන්නට ඔහුටත් බැරි වුණා. එහෙනම් අපිට එකෙන් කියවෙන්නේ දැසින් දකින්න බුදුන් දැකීමක් නෙවෙයි. එහෙනම් ඒ සූත්‍රයේ ඊළඟට කොතනද මේක තිබෙන්නේ? කොණ්ඩඤ්ඤ තවුසා ධර්ම ශ්‍රවණය කොට සෝවාන් වීමත් සමග බුදුන් දැක්කයි කියන එක. එහෙනම් පිළිමෙන් දකින බුදුන්ට එහා ගිය, ශරීරයෙන් දකින බුදුන්ට එහා ගිය, සෝවාන් වීමෙන් දකින බුදුන් කෙනෙක් ඉන්නවා මේ ධර්මයේ තුල. ඒක දන්නේ නැති තාක්කල් අපි බුදුන් කියන්නේ පිළිමේ හිතනවා නම්, බුදුන් කියන්නේ ශරීරය කියලා හිතනවා නම් අපට පටිච්චන්න වූ ධමයක් හම්බ වෙන්නේ. අන්න එහෙමයි මේක තේරුම් ගන්න ඕන. තව ටිකක් එහාට යනකොට මම බුදුන් ඔබට පැහැදිලි කරන්නම්. තව ටිකක් පැහැදිලිව මේ විවෘත කරලා දෙන්න. ඊට පස්සේ මෙතනත් ගන්න ඕන. ධර්මයේ වර්තමානයේ සමාජීය ධර්මයේ කියලා සලකන්නේ මොනවටද? මම දන්නවා දරුවෝ හොඳ දෙයට ධර්මයේ කියලා කියනවා. තවත් සමහර අය පුණ්‍ය කර්මයන්ට ධර්මයේ කියලා කියනවා. සමහර අය අර සුරක්ෂිත කරලා තියෙන පොත් ටිකට ධර්ම ග්‍රන්ථ ධර්මයේ කියලා කියනවා. එහෙම නැත්නම් සූත්‍ර දේශනා වලට ධර්මයේ කියලා කියනවා. මම දකින්නේ මේ හැම දෙයක්ම ඊතලයක් පමණයි. සාමාන්‍යයෙන් ඊතලයේ මම මොකටද දෙදුවේ කියලා කල්පනා කරන්න. ඊතලය කියන්නේ දිශාව පෙන්වන දෙයක්. යම් තැනකට අපි යන්න දන්නේ නැත්නම් ඊතලයක් ඔස්සේ ගියාපම තියෙන තැන හම්බ වෙනවා. ඊතලයේ දිහා බලන් හිටියට හමු වෙන්නේ නැහනේ. ඊතලයේ ඔස්සේ යන්න ඕන. ඒ වගේ සූත්‍ර දේශනා කියන්නේ ඊතලයක් හේවත් දහම් පෙළක්. ඒක ඔස්සේ අපි ගියොත් තමයි ධර්මය හම්බ වෙන්නේ. එතකොට තවකට වචනෙකුත් තියෙනවා ලස්සනට. මේ දෙකම එකට දැන් මම ගලපනවා. බුදුන් කියන ස්වභාවය සම්බන්ධයෙන් සහ ධර්මයේ සම්බන්ධයෙන් උන්වහන්සේ වක්කලීට වදාරන්නේ යමෙක් මා දෙසූ ධර්මයේ දකීද බුදුන් දකී. අන්න තථාගතයන් වහන්සේ වදාළ ධර්මයේ තේරුම් ගැනීම තුළින් දකින බුදුන් කෙනෙකුත් ඉන්නවා. එතකොට අර බුදුන් නැමැති පුද්ගලයා නොහිටියත් ධර්මයේ කියන කාරණාව විවෘත කරගන්න පුළුවන් නම් ධර්මයෙන් පෙන්වන්නට හදන බුදුන් දකින්න ධර්මයේ දකින්නාට අදවත් බාධාවක් තියෙන්න බෑ කියන මේ නිගමනය සාධාරණයි. එහෙනම් ඒක විවෘත කරොත් තමයි අපිට ඒකෙන් සරණ ගන්න පුළුවන් වෙන්නේ. නමුත් මාමේ සමාජය තුළ සියවසක පමණ කාලයක් ජීවත් වෙලා නැති වුණාට අඩ සියවසක කාලයක් මතකයේ තියෙනවා. මව්පියන්, ගුරුවරුන් නැත්නම් පූජ්‍යපක්ෂය ශික්ෂාපද සංවරයක් තුළ දානයේ සහ සීලේ භාවනාවේ පිහිටා මරණින් එහා පැත්තට පරලොව සුගතිය සකස් කරගන්නා වූ
ගමනක් වශයෙන් බුදු සමනය යොදාගත්ත ඇරුණාම පුනර්භවයේ මේ ජීවිතය තුළ නැති කරන්න ඕන දෙයක් දුකින් අත මිදීම මේ ජීවිතය තුළ කරන්න පුළුවන් දෙයක් කියන ආකල්පයේ බහුතර සමාජයේ හිටියේ නැහැ. එහෙනම් ඒකට හේතුව අර පටිච්චන්න වීම. ග්‍රන්ථ ප්‍රවේශම් වුණාට කටපාඩමින් රගනාවට අනුගමනීය ප්‍රතිපදාවක් නැති එක තුළ ධර්මයේ වැසිලා ගියේ. දැන් මතු වුණොත් බබලනවා කියන එකේ තේරුම මොකද්ද? දැන් හිරු වලාකුලින් මතු වුණාම එළිය දැනෙනවා අපට. සඳු වලාකුලින් මතු වුණාම එළිය දැනෙනවා. හොඳයි සද්ධර්මයෙන් මතු වුණොත් සදහම් බබලීම කොහොම වෙන්න පුළුවන්ද? විශාල වශයෙන් බෝධි හැදෙන්න පුළුවන්ද? චෛත්‍ය හැදෙන්න පුළුවන්ද? නැත්නම් බුදු පිළිම හැදෙන්න පුළුවන්ද? එවනම් ඔය බුරුමේ වගේ රටකට ගියාම චෛත්‍ය වනාන්තර තියෙනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් බෝරබුදුර් කියන තැනට එහෙම ගිහින් බලපුවම මහ විශාල ඒ කාලේ හදලා තියෙනවා. අදටත් එහෙම මේ සමාජයට ලංකාවේ විශාලම ලෝකයේ විශාලතම මේවා හදන උණක් නැත්තේත් නෑ මම ඒකට උණ කියලා කියන්නේ. ඉවර කරන්න බෑනේ ලෝ. තව එකක් ලොකු හදවම ඊට වඩා ලොකු එකක් තමයි අරක කුඩා වෙනවනේ. තව ලොකු කරන්න පුළුවන්. මේ පාරේ ගිහින්ද ධර්මයේ මතුවෙන්නේ නෑ. ඒක ආමිෂ පූජාව පැත්ත. ඒක පව් නෙමෙයි, ඒක වැරදි නෙමෙයි. නමුත් ඒක ආමිෂ පූජාව පැත්ත. ඒක පෘථග්ජන භාවය තුල කරන්න පුළුවන්. දැන් අනුරාධපුරේ බලන්න, පොළොන්නරුව බලන්න. කොතරම් දියුණු වෙලා තියෙනවද දැන් රටාට මුන් වෙලා. මෑතයුගෙත් එම මේ කොන්ක්‍රීට් වනාන්තර හැදෙනවා නැත්තම් මේ තාක්ෂණ දියුණුවත් එක්කලා. ඒකට මේ තුලින් අපිට මේ ගොඩනැගිලි අලුතෙන් ඉදීම තුළ බුද්ධ ශාසනය දියුණුවයි කියලා තව අවුරුදු 500කට පස්සේ හිටපු අය කිව්වොත් අපිනේ දන්නේ අද බුද්ධ ශාසනය හැටිනේ. අන්න එහෙමයි හිතන්න ඕනේ. බුද්ධ ශාසනය හැටි මම උදාහරණයකින් බණ කීපයක කියලා තියෙනවා. ඒ කියන්නේ ඒක කෙනෙකුට පහර ගහන්න කියන දෙයක් නෙමෙයි. අපි සැබෑ බෞද්ධ නම් මේවා වෙන්න පුළුවන්ද කියලා මම අහන්නේ. ඔබ දන්නවද මේ රටේ සංඛ්‍යාලයකන රහසක් තියෙනවා. මව්කුසින් බිහි වෙන දරුවන්ට වඩා මව්කුස තුළ ඝාතනය කරනවා. හෙවත් ගබ්සා වැඩි කියලා කියනවා. අවුරුද්ද වැනි සිංහල අවුරුද්ද වැනි කාලවලට අලුවෙන්නා වූ මත්පැන් ලීටර් ප්‍රමාණය ලක්ෂ ගණනින් ඉහළ යනවා. ඒ වගේම ව්‍යාපෘතියක් ආරම්භ කරපුවාම මේක නිමාවට දොඩන්න තියෙන මුදල් වලින් 60%ක් විතර හොරකම් කරලා ඉතුරු ටිකෙන් තමයි වැඩ කරන්නේ. දැන් මොකද්ද මේකෙන් පෙන්වන්නේ? ප්‍රාණඝාතය කරනවා, අදත්තා දානය කරනවා, අනික්වත් එහෙමයි. මේ ගාමිත්‍යාචාරයත් කරනවා, සොරාපානයත් කරනවා. දැන් ලොකුවට ගොඩනැගිලි හැදුනට මිනිස්සුන්ගේ 80%ක ස්වභාවය මේක නම් එතකොට අපිට අනාගත ශාසනයේ මේ කාලේ බුදු ශාසනය දිනු වෙලා තිබෙන කියලා ගොඩනැගිලි වලින් මනින්න පුළුවන්ද? මිනිසා දිනු වෙලා නැහනේ. නමුත් බුදු ශාසනයේ මේ බබලනවා කියන එකේ තේරුම මා කල්පනා කරන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස තුල මගපලලාභින් ඉන්න ඕන. ධර්මයේ සරණින් වෙන්නේ ඒක. ඔය ධර්මයේ සරණ ලබන්න ක්‍රියාත්මක වෙන්නේ කොතනද කියලා මේ සමාජයේ තේරුම් අරන් නැහැ. මගේ දේශනාවල මම මේක හෙලි කරලා තියෙනවා. කටින් ධම්මං සරණං ගච්ඡාමි කියන එක නෙමෙයි. සසර දුක තේරුම් ගත්තාම සසර දුක නිමා කරන්න සෝවාන් සිර රහත් දක්වා තමයි ධර්මයේ සරණ වෙන්නේ. ඒ කියන්නේ ධර්මයේ සරණ යන්න දන්නේ නැහැ අනිත් අය කියන එක. එහෙනම් ධර්මයේ සරණ යන්න දන්නේ නැතුව ධම්මං සරණං ගච්ඡාමි කියපු සමාජයක් මේ තියෙන්නේ. ඒක ලෝකෙට හොඳයි සංඛ්‍යාලේඛන වලින් බෞද්ධයෝ පෙන්වන්න. මෙච්චර මේ රට බෞද්ධ රටක් සංඛ්‍යාලේඛන වල 100 සංඛ්‍යාවේ. නමුත් ප්‍රතිපත්තියෙන් පෙන්වන්න. ඒ ඇයි? මා කල්පනා කරන්නේ ඒක තමයි වියටෝ කියන එකේ මේ පටිච්චන්නෝ කියන එකේ තේරුම. එහෙනම් බුදුන් පදයට තව අර්ථයක් තියෙනවා. කොතනද මේක තියෙන්නේ? තමන් වහන්සේම වක්කලි නම් වූ හිමියන්ට මා දෙසූ ධර්මයේ දකීද බුදුන් දකී කියලා ඒ ධර්මයෙන් දකින්න බුදුන් පෙන්වලා තිබෙනවා. එහෙම නැත්නම් මම මේ වගේ උදාහරණයකින් පෙන්වන්නම් මෙයාට. ඔය සංයුත්ත නිකායේ පවතිනවා සම්බුද්ධ සම්බුද්ධත්ව කියලා සූත්‍ර වර්ගයක්. මේවායේ උන්වහන්සේ බුදුන් කියන්නේ කවුද කියලා පෙන්වලා තිබෙනවා. එක වචනයක පෙන්නනවා ආස්වාදයේ ආදීනව දැක ආස්වාදයෙන් මිදුන දවසේ මම බුද්ධ කීවේ. තව වචනයක පෙන්නනවා රූප වේදනා සංඥා සංකාර පහට එන දේවල් මගේ ආත්ම වශයෙන් දකින තාක්කල් මම බුද්ධ කීවේ නැහැ. එහෙනම් මේ මම මගේ ආත්ම කියන එක පංචස්කන්ධයේ ආත්ම බුද්ධත්වයටපත් උනායි කියන්නේ පංචස්කන්ධයේ අනාත්මයටපත් වීම. පංචස්කන්ධයේ අනාත්මය බුද්ධ නම් පංචස්කන්ධයේ අනාත්මය ඔබ දැකීම බුදුන් දැකීම වන්නේ නැද්ද? ඔන්න ධර්මය
විවෘත වෙන හැටි නැත්නම් බුදුන් දකින හැටි ඇත්තටම. ඒ නිසා මේ සමාජය අර ප්‍රාථමික තැන ඉඳලා ක්‍රමයෙන් මේක එන්න ඕන ඉදිරියට. එතකොට බුදුන්ට කාය පොත්පත්වල කීපයක් හදලා තියෙනවා. අපි ඒවත් ආශ්‍රිතයෙන් හදමු අපි. පටිමා කාය රත්තරන් රිදී ලෝකඩ වලින් හදන්න පුළුවන්. ඒ වගේම ශාරීරික කාය සිදුහත් කුමරා වශයෙන් උපත ලබාගත්ත 35 මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත ශරීරය. මෙන්න මේ වචනේ මතක තියාගන්න. 35 මහා පුරුෂ ලක්ෂණ බුදුරජාණන් වහන්සේගේ කියලා කියන එකේ පොඩි අවුණතාවයක් තියෙනවා. ඔය 35 මහා පුරුෂ ලක්ෂණ බොහෝ කල බෝධිසත්වයින් වහන්සේ වශයෙන් පෙරුම් පෙරීම තුළ සසරෙන් ලැබිච්ච වාසනා ගුණයක්. ශාරීරිකව තිබිච්ච 35 මහා පුරුෂ ලක්ෂණ. බුද්ධත්වයෙන් පස්සේ තියෙන 35 මහා පුරුෂ ලක්ෂණ ඕවා වෙන්න බෑ, ලෝකෝත්තර වෙන්න ඕන. හිතන්නයි මම මේ කියන්නේ. අරවා සසරේ පාරමිතා සම්පූර්ණ කිරීමේදී ආධ්‍යාත්මික වශයෙන් කෙනෙකුට පිහිටනවා අනිවාර්යයෙන්ම. බලන්න දෙයක් නැහැ. ඒ වගේ බෝධිසත්වයින් සතු ලක්ෂණ. බුදුන් සතු ලක්ෂණ ඊට වඩා වෙනස් වෙන්න වෙනවා. කොහොම වෙතත් තේරුම් ගන්න ඕනේ. එහෙමනම් මේ බුදුන් වහන්සේ කියන පදේ ඊට පස්සේ එහාට යනකොට ශාරීරිකත්වයේ ඉක්මවා ගියා වූ ගැඹුරු කරුණක්. අන මේ தത്വෙදී තමයි මිනිසුන්ට මනුස්ස වර්ගයට මේක තේරෙනකොට ත්‍රිපිටකයේ සත්‍ය නම් ඒ ධර්ම විනය උකහාගත හැකි නම් අපට අනුගමනය කරන්නේ නම් ධර්මය සරණ කර ගන්නකොට අදාළ ප්‍රතිඵල හම්බ වෙනකොට බුදුන් හම්බ වෙන්න ඕන. අදත් ඒ බුදුන් දකින්න බාධාවක් නැහැ. නමුත් මේ මතේ ඉන්නවද බහුතර සමාජයේ? අද කරන්න බෑ කියලා කතා කරන අනාගතයට පාරක් හදපු අනාගත බුදුරයාගෙන් ධර්මය අහන්න සකස් වෙච්ච ස්ත්‍රී පුරුෂ කිහිපෙදි සමාජය තාමත් ඉන්නවා මේ රටේ. අපි මේ ඊට එරෙහිව සටන් කරන්නේ. මොකද අනාගත බුදුරයා නම් මේ ධර්මයේ දෙන්න ඕන, මේ පොත්පත් පරිස්සම් කරන එකේ කිසි තේරුමක් නැහැනේ. ඒවා තවත් අවුරුදු 500කින් 1000කින් දිය වෙලා පොළොවට පස්සේ ඊට පස්සේ ආයෙත් බුදුරයාමයි එලි කරන්න වෙන්නේ. මොකටද ස්වාමීන් වහන්සේලා මේක පරිස්සම් කරන් ආවේ? වර්තමානයේ උපදින මිනිසුන්ට ඒක තේරුම් අරගෙන එහි සරණින් ජීවිතය සැනසෙන්නට. ධර්මයේ සරණ නැතුව සැනසුම මිනිස්සු හොයනවා ජීවිතේ. ඒක තමයි අධ්‍යාපනයෙන්, රැකියාවෙන්, යාන වාහන වලින්, ගෙවල් දොරවල් වලින්, විවාහයෙන් හොයන්නේ. නමුත් මේ හොයන සැපත හම්බෙන්නේ 16න් එකයි. ඒක විඳින්න ගිහින් විඳවන ජීවිතයක් කියන අර්ථය මම කියන්න කැමතියි. විඳින්නයි යන්නේ, නමුත් අන්තිමට විඳවන්න වෙනවා. නමුත් මේ ධර්මයේ සරණ ගන්න පුළුවන් නම් මේ විඳවන කෑල්ල ජීවිතෙන් අයින් කරන්න පුළුවන්. ඒ විඳවන කෑල්ලේ කොටසේ තිවෙන්නේ හිත ඇතුලේ මොනවද දන්නවද? ගිනි මුල් 3ක් තියෙනවා කියලා තියෙනවා. තයෝ මේ බික්කවේ අග්ගි කියලා පැහැදිලි කරලා තියෙනවා. මහණනේ ගින්දර 3ක් තියෙනවා. ඔය කතා කරන්නේ ඔය තෙල් ගින්න, පෙන ගින්න මේ එහෙම ගිනි කියන එකක් නෙවෙයි. මිනිස්සුන්ගේ සිත්වල ඇවිලෙන්නා වූ රාග ගින්න, දේශ ගින්න, මෝහ ගින්න. මෙන්න මේ ගින්න ධර්මයේ නැතුව ගියාම එන්න ඇවිලෙනවා. ජීවත් වෙන ගමන් කරන්නේ ගින්දර පෙරල් දානවා වගේ මේක වර්ධනය කරගන්න එක. ඒ ගින්න ඇවිලෙන එක නවත්ත ගන්න, ඒ ගින්න නිවා ගන්න තමයි ජීවිතය තුළ ධර්මයේ සරණ වෙන්නේ. එනම් මේ වත්මන් සමාජයේ පවතින ජීවත් වෙලා ඉවර වෙලා ධර්මයේ ගන්න පුරුද්දත් වැරදි ආදර්ශයක්. ජීවත් වෙන්න ධර්මයේ ගන්න ඕන. ජීවත් වෙනවා කියලා මම කල්පනා කරන්නේ දැන් දරුවෙක් ජීවත් වෙන්න ඉගෙන ගන්නවා. උසස් පෙළ හෝ උපාධිය හෝ සමත් වුණාම ඊට පස්සේ ඔන්න ඔහුට පුරවැසියෙක් බවට පත් වෙනවා. දැන් රැකියාවක් හම්බ වෙනවා. දැන් තමයි ඔහු ජීවත් වෙන්න පටන් ගන්නෙ. එහෙනම් ධර්මයේ දන්නේ නැතුව ජීවත් වුණොත් ඊට පස්සේ ජීවිතය අර රාගදේශ මොහ බලවත් කරගෙන ඔවුනොවුන් විරුද්ධවාදීන් වෙලා, සමහර දික් කසාද වෙලා, බිරිඳ විසින් සැමියා, සැමියා විසින් බිරිඳ මරා, තවත් එහාට තවත් ව්‍යාපාරය අවුල් කරගෙන මානසික රෝගියෙක් වෙනවා. බොහෝ දෙනෙකුට වෙන දෙයක් මම මේ කියන්නේ. ඒ අර ධර්මයේ නැතුව විඳින්න ගියකේ විපාක. මේ සිත පිළිබඳව පාලනයක් ධර්මයේ තුල පෙන්වනවා. කරන්න ඕන දේ සතෙක් වගේ හිතන්නේ නැතුව. මම මේ උදාහරණේ ගන්න කාරණෙත් කියන්න ඕන. ඔය සුනකේකට ආහාර ටිකක් දුන්නොත් එහෙම සුනකයෝ රංචුවකට මේක බෙදාන කන්න ඔයාලා කියලා අපිට වගේ කතා කරලා බෙදා ගන්න බෑ. ඉස්සර වෙලා වුණෝන් කාගෙන පරාජිතව අයින් වුණාම ඉතුරු එක්කෙනා තමයි ආහාරය ගන්න. නමුත් තීරණ ගැනීමේදී බුදුන් වහන්සේ මිනිස්සු සඳහා පෙන්නන්නේ ඒක නෙමෙයි. පඬිතයා නැත්තම් බහුසුතයා කියන අය හිතාමතා තීරණ ගන්නවායි කියලා කියනවා. දුර දැකලා තීරණය ගන්නවායි කියනවා. තව ඉතින් ඒකේ ප්‍රත්‍යක්ෂ වේස්තාව කියන වචනකුත් තියෙනවා ධර්මයට සම්බන්ධව. ඒ නිසා මිනිසුන්ට තීරණ ගැනීමේදී හැඟීම් වලට වහල් වීම තහනම් බුදු සමය තුල. නමුත් ඔබ සමාජය පිළිබඳව විමසිල්ලක් යොදලා බලන්න.
රාජ්‍ය පාලකයින් පවා තීරණ ගැනීමේදී ලෝභය දේශ මොහේ පදනම් කොටගෙන තීරණ ගත්තේ නැද්ද අරන් නැද්ද? ඒ වැරදි තීරණ කියන එකේ තේරුම ලෝභයෙන් දේශයෙන් මොහෙන් මත්ත තීරණ ගන්න තීරණ ඕන එකක් වැරදි. ඒක විනාශයක් Tamanට සානොන්ට. ඉතින් ඕක සහෝදරීන් අතර ගත්තත් විවාහයේ ස්වාමියා සහ බිරිඳ අතර ගත්තත් ආයතනයේ ස්වාමියා සේවකයා අතර ගත්තත් තීරණේ වැරදි. ඒක තමයි අවුල් කරන්නේ. ඔබට තේරුම් ගන්න පුළුවන් නම් මේ ලෝකේ අවුල් හදන්නේ පුද්ගලයෝ නෙවෙයි ලෝභ දේශ මොහ කියලා. රජය ඒක රජයේ නීතිය ඒක පිළිගන්නේ නැහැ. රජයේ මට්ටමට දියුණු නැහැ රජයක නීතිය. ඔවුන් ඒ නිසා ඒක පාලනය කරන නීතියක් පාවිච්චි කරලා පුද්ගලයන්ට දඬුවම් දෙනවා. බුදුරජාණන් වහන්සේ පුද්ගලයාගේ කයික්මවා ගින් සිත විශ්ලේෂණය කරලා සිතේ පවතිනා වූ මේ පරිහානි ලක්ෂණ ජීවිතය අඳුරු කරනවායි කියලා පෙන්නනවා. අර හඳ වලාකුලෙන් වැහෙනවා වගේ ජීවිතයත් ලෝභ දේශ මොහ නැමැති අඳුරෙන් වැහෙනවා. දැන් මේකට බුදුන් වහන්සේ ජීවිතය ආලෝකමත් කරගන්න තමයි ධර්මය කියන එක විවෘත කරගන්න කියලා පැහැදිලි කරලා තිබෙන්නේ. දැන් එතකොට ධර්මය කියන පදයට බුදුන් කියන පදයට සංඝයා කියන පදයට වර්තමාන අර්ථය අරන් බලන්න. බුදුන් පිළිමේ හෝ පුද්ගලයෙක්. ධර්මයේ බණපොත සංඝයා ස්වාමින් වහන්සේලා. මෙතන නම් ඉන්න එපා. මේ ආරෝපිත නැත්නම් කල්පිත තෙරුවන් මේ සැබෑ තෙරුවන් නෙවෙයි. මන් දෙයක් මෙන්න මේ පදේ ඔබට අහන්න ලැබෙනවා නම් චත්තාරෝ මේ භික්ඛවේ පුද්ගලා සංඝං සෝබෙන්ති කියන පදයක් ඔය අංගුත්තර නිකායේ සෝබෙන්ති කියන සූත්‍රය තුල හංගලා තියෙනවා. ඔබටයි මටයි මේ කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණක් පිරිසටම මේ ධර්මයේ කෙරෙහි කරුණු පහකින් සමන්නාගත වෙන්න පුළුවන් නම් එතකොට ඒ සංඝ ස්වභාවයටපත් වෙන්න පුළුවන් කියලා පෙන්ලා තියෙනවා. බහුසුත වෙන්න ඕන, ධම්මානුධම්ම ප්‍රතිපන්න වෙන්න ඕන, එහෙම කියලා වචන කීපයක් පෙන්ලා තිබෙනවා. එතකොට ඒ සංඝ ස්වභාවය ඇඳුම මුල්කට ගත්ත දෙයක් නෙමෙයි, අර හිතේ සික්මීම මුල්ගත් ස්වභාවයක්. නමුත් අපි ගිහි සමාජයේ ඉඳලා සිවුරු පරවගත්ත අය සංඝ කියන වචනේ ව්‍යවහාරයේ ඒක එහෙම තිබුණාවයි සම්මුතිය ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා බුද්ධ ධම්ම සංඝ කියනා වූ පද තුළට මීට වඩා ගැඹුරු අර්ථයක් හම්බ වෙන්න ඕන සද්ධර්මයේ විවෘත වෙන්න. බුදුන් පිරිනුවන් වැඩි ආය දකින්න බෑ කියන එක වෙනකොට අදත් බුදුන් දකින්න පුළුවන් කියන තැනට එන්න වෙනවා. ඒ දකින්න හම්බ වෙන්නේ පිළිමේද කයද නැහැ. උන්වහන්සේට තියෙනවා අර මම කිව්ව කය පදවල තව ටිකක් එහාට ගියාම ශාරීරික කයට එහාට ගියාම මනෝමය කය කියලා එකකුත් තිබුණයි කියලා කතා කරනවා. තේරුම් ගන්න පහසු විදියක් තමයි නිින්ද ගියාම ඔබට හීන පේන්නේ. ඒ ඔබ නෙමෙයි. ඔබ නිදි. නමුත් ඔබේ සිතුවිල්ලේ ඉන්න කයෙන් ඔබ ගමන් යනවා. ඒක ද්‍රව්‍ය නෙමෙයි. නමුත් සිතුවිල්ලේ හදාගත්ත කයක්. ඒ වගේ හැකියාවක් තිබුණයි කියලා කතා කරනවා. නමුත් තව වචනයක් තියෙනවා ධම්මකාය කියලා. ධම්මකාය උපදින්නේ හෝ මැරෙන්නේ පිරිනුවන් අඩින්නේ නැහැ. එදත් අදත් ඉදිරියටත් තියෙනවා. අපි එකට කියනවා ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සදාකාලික නිර්වාණ සෝය කියලා. මේ නිර්වාණය කියන පදයට වෙන්න බැරිද බුදුන් කියලා කතා කළේ? ඇයි ධර්මයේ දකීද බුදුන් දකී බුදුන් දකීද නිවන් දකී කියන පද තුන එකට සම්බන්ධ කරලා තියෙන්නේ ඇයි? ඒ ධර්මයත් බුදුනොත් නිවනත් එකක් වෙන නිසා නෙවෙයිද? ඒ බුදුන් මරන්න බෑ කාටවත්. ඒ බුදුන්ට වෙතට ඕන කෙනෙකුට මේ ධර්මයේ නැමැති පාවාඩේ ඔස්සේ යන්න පුළුවන්. මතක තබා ගන්න. අන්න එතකොට ඒක තමයි මේ මනුස්ස සමාජය සඳහා විවෘත වෙන්න ඕන. දැන් ඔබ දැකලා තියෙනවද ධම්මං සරණං ගච්ඡාමි පදයට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වෙනසක්? හැමෝටම ධම්මං සරණං ගච්ඡාමි නෙමෙයිද තියෙන්නේ? කුමටද ධර්මය? කුමක්ද ධර්මය? මේ රාගදේශ මෝහයන්ගෙන් දැවෙන මිනිසාට ඒ ටික හිතින් ඉවත් කර ගැනීමටයි ධර්මය. ඒක ඉවත් වුණාම තියෙන තැනට කියන නම මොකද්ද? ලෝභක්ඛේ නිබ්බාණං, දෝසක්ඛේ නිබ්බාණං, මෝහක්ඛේ නිබ්බාණං. එහෙනම් ලෝභ දේශ මොහ වලින් වැහිලා නිවන් හොයන්න බෑ. ලෝභ දේශ මොහ ෂේ කරගත්තාම තියෙන තත්ත්වයක් තමයි නිවීම කියන්නේ. එහෙනම් අරවට නීවරණ කියන්නේ අපි මේවා පෝෂණය කරමින් නිවීමෙන් ඈතට යනවා. මෙන්න මේ ලෝභ දේශ මොහ ෂේ කරගන්න තමයි ධර්මයේ සරණ වෙන්නේ. එහෙනම් ලෝභ දේශ මොහ වැඩෙන්නේ මොන අර්ථයෙන්ද? ෂේ වෙන්නේ මොන අර්ථයෙන්ද කියලා තේරුම් ගත්තොත් ධර්මයේ තේරෙවි. යමක් වැඩෙන්නේ කොහොමද?
මම දැකලා තියෙනවා පැලෑටියක් වැඩින්නේ පොහොර දැම්මොත්. දරුවෙක් වැඩින්නේ කෑම දුන්නොත්. කැටයක මුදල් අයිකේ ඉහළ යන්නේ නැවත නැවත කැටේට මුදල් බහලා ලැබුවොත්. ඒ වගේ ඔබ යම් කිසි දෙයක් සම්බන්ධයෙන් ගැටලුවක් ඇති කරන නැවත නැවත හිතමින් සැලසුම් කරන්න ගියොත් මෙහෙම කරනවා මේ ලේසියෙන් අරින්නේ නෑ මම හොඳ වැඩක් කරන්න ඕනේ කියලා. ඒකට සිංහල ව්‍යවහාරයේ තියෙනවා හිතේ පැසවෙනවා කියලා. ඒ කියන්නේ මූලය බලවත් වෙනවා කියන එකනේ. ඔබ කරලා බලන්න එහෙම දෙයක් නැවත නැවත එම යම් කිසි කෙනෙක් සම්බන්ධයෙන් වෛරීව හිතලා බලන්න එන්න බලවත් වෙන්නේ නැද්ද කියලා. අන්න ඒ වෙනකොට මොකද්ද ඇතුලේ වෙන්නේ? ඒ සිද්ධිය බාහිරින් වැඩෙනවා කියන එකේ ඇතුලේ වෙන්නේ මොකක්ද? අන්න ඒකට තමයි පිරිහෙනවායි කියලා කියන්නේ. ඒ කියන්නේ අප විසින් මේ දේවල් මේ හැඟීම් මට හැඟීම් කියලා කියන්නේ පුද්ගලයා වශයෙන් හිටියට මේ මොහොතේ උපදින්නේ අපේ හැඟීම් වශයෙන් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් උදව්වෙන් මේ හැඟීම් උපදිනවා. තථාගතයන් වහන්සේගේ විවරණයේදී සඳහන් වෙනවා මේ හැඟීම තමයි මිනිසුන් මමත්වයෙන් ගන්නෙ කියලා. අපි මම කියන වචනයක් කයට පාවිච්චි කළාට මම කියන අකුරු දෙකක් තිබුණාට බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමේ මම හැමත් මමත්වයේ හෙවත් සක්කාය දිට්ඨි කියන එකේ තේරුම කයට කියන වචනයක් නෙමෙයි. ආපු අදහස මතය දැඩිව ගැනීම. ඔය අහන්නේ සමහර අය දන්නවද මම කවුද කියලා? ඒ මම කියන්නේ ශාරීරික ස්වභාවය නේ. ඔහු සතු නිලයේ කුලයේ බලය දානේ ටිකනේ ආරෝපණය කරන් ඉන්නේ. එයින් ඔහු ආඩම්බර වෙලා නැත්නම් ඒකට තමයි අහංකාර වෙනවායි කියලා කියන්නේ. අන්න ඒ වගේ මෙන්න මේ සිද්ධියේදී අපි තේරුම් ගන්න වෙනවා අපිට මේ අරමුණු සම්බන්ධයෙන් මමත්වයෙන් ගැනීමක් සිද්ධ වෙනවා. ඒක පාලියෙන් සඳහන් කරනු ලබන්නේ ඒතං මම ඒතෝ අහං අස්මින් ඒසෝ මේ අත්තා කියලා. ඒක පාලියෙන් කියන දේ සිංහලෙන් ඔබ මොකද කරන්නේ ළමා කාලයේ සිට මේ හැම දෙයක්ම මගේ මම මගේ ආත්ම සංකල්පයෙන් ගන්නවායි කියලා. දැන් යන්නේ ධර්මයෙන් ඈතට. මේක පාලියෙන් පෙන්නනවා මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස්ස කියලා. ඔබ යම් හැඟීමක් මමත්වයෙන් ගනීද සසරේ ඇවිදින්න හේතුවක් ඉදිරි කරමින් අවසන් වීම සංයෝජනය සිදු වෙනවා. ඒකට බාරයට බැඳෙනවායි කියලා කියනවා. අන්න ඒක තේරෙන එක තමයි ධර්මයේ විවෘත වීම කියලා කියන්නේ. ඒක තේරෙන්නේ නැති එක තමයි ධර්මයේ වැසී පවතිනවායි කියලා කියන්නේ. එහෙමයි ධර්මයේ විවෘත වෙන්නේ. අප මේක තේරුම් ගන්න නැති තාක්කල් අපිට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා. සාමීන් සමගින් සමාදානෙන් ජීවත් වෙන්න උපකල්පනය කරනවා. ගෙවල් දොරවල් දාන යාන වාහන අරගෙන විවාහ වෙලා අපේක්ෂා කරනවා සුන්දර ජීවිතයක්. නමුත් ගඟමැද්දදී ඔරුවේ කොල්ල මොකද අතහැරුණා හබලා අතහැරුණා වගේ මොනවා වුණාද දන්නේ නැහැ ජීවිතේට කියනවා අවුරුදු 30කින් 35කින් බොහෝ දෙනෙක් දෙපැත්තට වෙලා ජීවත් වෙනවා නැත්නම් දික්කසාද වෙනවා. උන්ට හේතු හොයාගන්න බෑ. ඒ හේතුව චිත්තාභ්‍යන්තරේ ලෝභය දේශය මෝහය බලවත් වීමත් අහංකාරය බලවත් වීම දෙන්නෙක් විදිහට හිතන්න යාම. කයෙන් දෙන්නෙක් වුණාට රන් හොය ඇඟිල්ලේ ගැට ගහද්දී ඒ අනුශාසනා කරන අය කියන්නේ අදපටන් ඔබ දෙදෙනෙක් වශයෙන් නොව එක්කෙනෙක් වශයෙන් හිතන්නයි කියලා. එහෙම හිතන්න දෙන්නේ නැත්තේ මමත්වයේ විසින් අන් අයගේ අඩුපාඩු ඇද හොයන නිසා. ඒකට ධර්මයෙන් ඈතට යනවා. ඒ කියන්නේ ඔබ මේ සංකල්පය නිත්‍ය සුඛාත්ම වශයෙන් ගන්නවා. දැන් මෙන්න මේ සමාජය තමයි මේ දුකටපත් වෙන්නේ. දැන් බුදුන් වහන්සේ මෙන්න මේ සංකල්පෙම මේ වැඩෙන්නේ නැති වෙන්න මෙතෙන්ද ධර්මයේ පාවිච්චි කරන්න කියලා කියනවා. අන්න ඒක මතු වෙන්න වෙනවා. ඒ ධර්මයේ කියන්නේ කුමක්ද කියලා දන්නවද ඔබ? සූත්‍ර දේශනා හෝ බණපොත හෝ මම කියන කතා හෝ නෙමෙයි. ඔබේ ඔය හිතට එන හැඟීමට කියනවා සංඛාරයක් කියලා. පව නම් ඒකට අපුණ්‍යාවි සංඛාරයක් කියනවා. පින නම් ඒකට පුණ්‍යාවි සංඛාරයක් කියනවා. ඔබට නැති කැලේට ගියායට තියෙන හැඟීමක් නම් ඒකට ආනෙජ්ජාවි සංඛාරය කියලා කියනවා. ඒ සංඛාරයේ ඇලුනහම සංඛාරයේ මගේ ආත්මකට ගනිමින් අපාය දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවනි. අන්නේ සංඛාර නිත්සුක ආත්ම කියනා වූ මුලාව තමයි සත්වයාට භව ගමන ලබා දෙන්නේ. මේ භව ගමන නවත්තන්නට අර ලෝභ දේශ මොහ ෂේ වෙනකොට සතර ඇවිදින්න කෙනෙක් නැතුව යනවා. ඒකට පාවිච්චි කරන්න කියලා තියෙන්නේ අනිත්‍ය. මේ අනිත්‍ය කොතනද තියෙන්නේ කියලා මම කියන්නම් ඔබට. ඔබ දන්න අනිත්‍ය ළමා කාලේ නම් ඉගෙන ගත්තේ ගස්වැල් වල තියෙන්න පුළුවන්. වතු පිටි වල තියෙන්න පුළුවන්. ඇඳුම් වල තියෙන්න පුළුවන්. මල් පරවෙන එකේ තියෙන්න පුළුවන්. මිනිසෙක් මේ ආමේ තියෙන්න පුළුවන්. නෑ. බුදුරජාණන් වහන්සේ ඇසින් දකින අනිත්‍යක් දේශනා කරවදාරන්නේ. ඒ වගේම තව ටිකක් එහාට යනකොට මේක තියෙන තැනක් තියෙනවා.
මෙන්න මෙහෙමයි මම මේක හොයාගන්නේ. කියන්නේ ත්‍රිපිටකයේ තිබිලා මට හමු වෙන වදනක් මම ඔබට කියනවා. අට්ඨානමේ තම්බික්කවේ අනවකාසෝ යම් දිට්ඨි සම්පන්න පුද්ගලෝ කිංචි සංකාරං නිච්චතෝපගච්ඡය නේතන්ටානං විජ්ජති. මහණෙනි බෙන්න බැරි දෙයක්. මේ සෝවාන් පුද්ගලයෙක් අවකාශයක් නැහැ කිසියම්ම සංඛාරයක් නිත්‍ය වශයෙන් ගන්න. ඒ කියන්නේ සෝවාන් වීමේදී බුදුන් වහන්සේ වදාළ අනිත්‍ය තේරෙන්න ඕන. ඇත්ත සිද්ධිය නම් බුදුන් වහන්සේ වදාළ අනිත්‍ය තේරුම් යාමම සෝවාන් වීමයි. හැබැයි ඒ කෙස්වල අනිත්‍ය නෙමෙයි, මල් වල අනිත්‍ය නෙමෙයි, වතුපිටි වල අනිත්‍ය නෙවෙයි. හතට අරමුණ අල්ලා ගැනීමෙන් නිත්‍ය සුඛාත්ම වෙනවා. අල්ලා නොගැනීමෙන් සිදුවෙන දෙයට අනිත්‍ය කියනවා. අනිත්‍යවත් ධර්මය. ඔය ආචාර්ය හිමියන් කියලා විදේශ රටක හිටිය බුදුදහම පිළිබඳ ගවේෂණය කරපු හිමිනමක් ලියපු පොත් ලංකාවේ පරිවර්තනය වෙනවා. අද නෙමෙයි අවුරුදු 25 30ක් තිස්සේ. 2005 හෝ 2002 කාලේ මකට හම්බුණා පොතක් අනිත්‍යවත් ධර්මය කියලා. ඒක නිසා නෙවෙයි මම කියන්නේ. මට ඒ හම්බෙච්ච සාක්කියක් විතරයි ඒ කියන්නේ. එතකොට බුදුන් වහන්සේගේ ධර්මය අනිත්‍ය කියන තනි පදයට එකතු කරන්න පුළුවන් වෙනවනේ. අන්න ඒක තේරුම් යනකොට සද්ධර්මයේ මතුවෙනවායි කියලා කියනවා. ඊට පස්සේ සංඛාරය අනිත්‍ය බලනවායි කියන්නේ ලෝභයේ, දේශයේ, මෝහයේ, ඊර්ෂ්‍යාවේ, ක්‍රෝධයේ, වෛරයේ අල්ලා නොගැනීමෙන් අවසන් කරනවාට. ඒ තමයි අනිත්‍යදි තමයි අවසන් වෙන්නේ. වැඩෙන්නේ නිට්ටයදී. ඒ කියන්නේ මේ සමාජයේ තේරුම් ගන්න ඕන සත්‍ය සතර ඇවිදින්නේ නිත්‍ය සුඛ ආත්මණං වූ මුලාව තුළ. පාඩමෙන් අනිච්චං ඉගෙන ගත්තට ප්‍රායෝගික නැහැ. තේරුම් ගත්තොත් අනිත්‍ය ඊට පස්සේ උට අනුසෝතගාමී නෙමෙයි පටිසෝතගාමී වෙන්න පුළුවන් වෙනවා. මෙන්න මේ ගමනට යන්න කෙනෙකුට සද්ධර්ම ශ්‍රවණය කිරීම තුළින් තමන් තුළ සිදුවෙන දේ තමන් විකෘතියකට පත් කරගත් බව. ස්වාභාවික සිදුවෙන දේ තමයි අනිදුක්ඛානාත්ම නිත්‍ය සුඛාත්ම කොට ගැනීම අස්වාභාවික කර ගැනීමක්. ඒ අස්වාභාවික කර ගැනීම තුළ තමයි පව ඔස්සේ, පින ඔස්සේ, ධාන ඔස්සේ සතෙක් හැදී දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ, අපායේ ඇවිදින්න සිද්ධ වෙන්නේ. හොඳයි මෙහෙම ගන්න. යංකින්ච දුක්ඛං සම්භෝති සබ්බං සංඛාර පච්චය. සත්‍යයට යම් දුකක් හට ගන්නවා නම් සංඛාර ප්‍රත්‍ය වීමෙන්. මේ සංඛාර නිරෝධ කරන්න පුළුවන් නම් නැත්ති දුක්ඛස සම්භව දුකක් හටගන්නේ නැහැ. තව පදයක් මම හැමදාම කියනවා සමාජයට. වච්චගොත්ත බමුණට බුදුන් වහන්සේ උත්තර දෙනවා. සත්වය උපදින හැටි පිළිබඳව. ස උපාදානස්ස කෝහං වච්ච උප්පත්තිම් පඤ්ඤාපේමි නො අනුපාදානස්ස. වච්චගොත්ත පිරිවැජිය මම උත්පත්ති පනවන්නේ උපාදාන සහිතයට. උපාදාන නැත්නම් උත්පත්ති පනවන්නේ නැහැ. දැන් ඔබට තේරෙනවද පවේ උපාදානයේ අපාය හදා දෙනවා, පිනේ උපාදානයේ බඹලෝ දිව්‍ය ලෝකේ හදලා දෙනවා, මනුස්ස ලෝකයේ ධානයේ උපාදානයේ බඹලෝ හදලා දෙනවා. උපාදානිය තුල සතර නිර්වාණය වෙන්නේ කියන එක. එනම් බුදු සමයේ උපාදානයෙන් මිදීම මුල් කොටගත් ධර්මයක් බව. උපාදානයේ වෙන්නේ නිත්සුඛාත්ම නිසා අනිදුක්ඛ අනාත්මනකට උපාදාන නොවි අවසන් වෙනවා කියන තැනට ඔබට තේරුම් ගන්න හම්බ වෙයිද කවදා හරි දවසක. අන්න එතකොට මම මේ ලෝභ දේශ මොහයන් අවසන් කරන්න බුදුරජාණන් වහන්සේ වදාළ සංඛාරයන්ගේ අනිත්‍ය පිළිගන්නවා. මොනවද මේ සංඛාර? අපුඤ්ඤාභි සංඛාර, පුඤ්ඤාභි සංඛාර, අනිජ්ජාභි සංඛාර. හිත තුළ රැස් වෙන අනාගත ඵල උපදවන්න, තුන් භවයේ උපදවන්න සකස් වෙන හේතු. ඔබට පැත්තකින් දාන්න පුළුවන් කොටසක් තියෙනවා ආනිජ්ජාභි සංඛාර. ඔබට ඒව නැහැ. ඒවා තියෙන කැලේට ගිහින් කෙලස් යටපත් කරලා භාවනා කළොත්. පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් ඔබට තිබෙන්නේ මේ පුණ්‍යාභි අපුණ්‍යාභි පින මම කොට ගැනීම, පව කොට ගැනීමෙන් උපාදාන කොට ගැනීමේ වරද. පින වැරදි නෙමෙයි. උපාදානය කොට ගැනීමේ වරද. උපාදානෙන් මිදීමට බුදුහාමුදුරන්ගේ ධර්මයේ අනිත්‍ය පාවිච්චි කරන්න කියලා කියනවා. දැන් සමාජයේ දෙස බලන්න. ඔවුන් අවුරුදු 100 ගණනක් තිස්සේ මේ අනිත්‍ය පාවිච්චි කළාද? කෙස්වල අනිත්‍ය බැලුවාද? මේ අනිත්‍ය පාවිච්චි කළාද? වතු පිටි වල අනිත්‍ය බැලුවාද? මේ අනිත්‍ය පාවිච්චි කළාද? මල් පරවෙන එක අනිත්‍යයි කියන්න ගාථා හැදුවාද? ත්‍රිපිටකේ නෑ. ගාථාවල තියෙනවානේ. පුප්පම් මිලා යති යතයි ධම්මේ කායතත ඇති විනාශ භාවං කියලා. දැසින් දකින අනිත්‍යකට බුදු සමයේ නොගැඹුරු වීම අනුපුබ්බේන පුතග්ජනගතෝ හෝති. අර බමුණන් වසාති බුදේ බුදුන් වහන්සේ හෙළි කළා. බුදුන් වහන්සේ සහ ශ්‍රාවකයන් නැති වෙන විට ආපහු බමුණන්ගේ අර්ථය මතුවෙනවා. අන්නේ නිසා අපට බුදුන් වහන්සේ වදාළ ධර්මයේ සරණින් ජීවිතේ විඳින්න බෑ. විඳවන්න වෙනවා.
එතකොට ජීවිත අවසානයේට මේ ලෝභ දේශ මොහ ගොඩක් එකතු කරගත්තාම ඒවෙන් පරලෝ යන්න සිද්ධ වෙන එක තමයි වෙන්නේ. නමුත් ජීවිතය තුළ ලෝභක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය ෂය වෙන්න වෙනවා. මේ ෂය වෙන්න සරණ වෙන තනිපදය තමයි අනිත්‍ය. වෙනත් ක්‍රම තිබෙනවා. අපි මේ ගෙනාවු පාරෙන් ගෙහෙම එහෙමයි. එහෙම නැත්නම් ඒක චතුස්සත්ත්වෙනුත් පුළුවන්, පටිච්චසම්පාදේ නිරෝධෙනුත් පුළුවන්, සතර සතිපට්ඨානෙනුත් පුළුවන්, කර්මක්ෂය කිරීමේ කර්මෙනුත් පුළුවන්. එමත් නැත්නම් මරණ සතියෙනුත් පුළුවන්. තව හමු වේ මාර්ග. ඔය ඉස්සර තිබුණයි කියනවනේ ශ්‍රීපාදස්ථානයට යන්න අතුරු මාර්ග, වනාන්තර මාර්ග 7-8 ප්‍රධාන 2ක් වුණාට. කොයි මාර්ගයෙන් ගියත් පතුලකාවට යන්නේ. අන්න ඒ වගේ මේ අනුගමනීය ප්‍රතිපදා කෝකෙන් ආවත් මේ නික්ලේශී තැනට තමයිපත් වෙන්න පුළුවන්කමක් නිවීමට. ඒ නිසා අපිට මේ කරුණ තේරුම් ගන්න පුළුවන් නම් ඔන්න මේ තථාගතයන් වහන්සේ මේ සූත්‍රයේ වදාරපු දේ ඔබට වැටහෙනවා. තථාගතප්පයදස්ස භික්කවේ ධම්ම විනයස්ස භික්කවේ. තථාගතයන් වහන්සේ මනාව අවබෝධ කරගත්තා වූ ධර්ම විනය බබලන්නේ විවෘත වුණොත් විතරයි, වැසුණොත් බබලන්නේ නැහැ. එහෙනම් මේ වැසුණු සමයක් අපි පහු කරගෙන එන්නේ. අපට පුළුවන් නම් පරපුරෙන් ගෙනාව මේ කරුණ ඔස්සේ මේක පැහැදිලි කරලා අප සහ සමාජයේ අවබෝධයට පත් වුණ අය බවට පත් කරන්න මේ පිළිබඳව. එහෙනම් එතනදී මොකද වෙන්නේ? එතනදී අර ප්‍රශ්නයක් විසඳා ගැනීම සඳහා ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පරිගැනීම, ලෝභය, දේශය, මෝහය නැමැති අමානුෂික අවි පාවිච්චි කරන්නන්ගෙන් මිදෙනවා සමාජය. දැන් තියෙන්නේ පාතාල ලෝකෙ පැත්තේ එහෙම අවිමනේ තියෙන්නේ. එහෙනම් ප්‍රශ්නයක් විසඳා ගැනීම සඳහා පාවිච්චි කළ යුතු නොගැඹුරු දේ නීතියයි. ගැඹුරු දේ කරුණාව, දයාව, අනුකම්පාව, මෛත්‍රිය, මානසිකත්වයයි. නීතිය කියන්නේ ගැඹුරු දෙයක් නෙමෙයි. නමුත් නීතිය තුළ ලෝකෙ ස්ථාපිත වෙලා තියෙන ප්‍රශ්න විසඳන්න. 100ක් සාධාරණ නොවුණාට නීතියට යන්න ඕන. නමුත් නීතිය පිටිපස්සේ වෛරය තියෙන්න බෑ. නීතිය පාවිච්චි කරන්න ඕන කෙනෙකුට ගහලා ගිහින් මට ගැහුවායි කියලා පොලිසිය පැමිණිල්ලක් දාන්න නෙමෙයි. ආද සමාජයේ වෙන දේ මම කියන්නේ. කෙනෙකුට ගහලා තමන් ගිහින් ප්ලාස්ටරයක් අලවගෙන ඉස්පිරිතාලේ නතර වෙනවා. එතකොට ඒ ධර්මයක්ද තියෙන්නේ නැහැ. තමන් ගැලවෙන්න. මේ නීතිය වැරදි විදිහට පාවිච්චි කරන එක. නෑ, නීතියට දෙන්න ඕන නීත්‍යානුකූලව විසඳන්න අපි මානසික වෙන්න වෙනවා. ඒ නිසා මේ මිනිසුන් වර්තමානයේ හදන්න පාවිච්චි කරන්න ඕන සුන්දර දහමක් මේක. අපිට අපේ හැඟීම් පාලනය කරගන්නට මට මේක ගැඹුරින් විස්තර කරන්න වෙලාවක් තිබුණේ නැහැ. වෙලාව අනුවයි පැහැදිලි කළේ. මේ කරුණ වැටහෙනවා නම් ඔබට. මෙන්න මේ කරුණ වලදී මේ ධර්මයේ විවෘත වීම මිනිස් සමාජයක් හදන්න ගොඩක් උදව් වෙනවා. එහෙම නැත්නම් පියවර 3ක් යටතේ සමාජය හැදෙනවා. පවතින්නේ පියවර 2ක් විතරයි. 1. නීති ආධිපත්‍ය තුළ මිනිසුන් පාලනය කිරීම. 2. පව්පින් කියන 2ක් විශ්වාස කිරීම තුළ පවින් වැළකීම. මේ ක්‍රියාමාර්ග 2 ලෝකේ පවතිනවා. නමුත් ධම්මාදිපච්ච කියන්න ආවුදේ ධර්මයේ සරණින් මිනිසා පාපයෙන් අත මිදෙනවයි කියන එක සද්ධර්මයේ මත උනොත් තියෙන දෙයක්, නැත්නම් ඒක නෑ. ඔබ මේ ධර්ම දේශනාවක් ලෝකෙට විකාශනය කරන්න, ධර්ම දානය දෙන්න කාලය ධනය සම යොගා ගැනීම තුළ බලාපොරොත්තු වෙන්න ඕන. මෙන්න මේ ආකාරයට සදහම් සමාජයට විවෘත වෙන්න සකස් කරන එක. ඒ වගේම ඔබේ ආයතනයක් වශයෙන් පෞද්ගලිකව ඔබට තියෙන්න පුළුවන් යම් බලාපොරොත්තු ප්‍රාර්ථනා, ඒක දෙවෙනි අරමුණක් වශයෙන් ගත්තට කමක් නැහැ. අප නම් මේ මාධ්‍ය වලට එන්නේම මේ සදහම් කරුණු එලි කිරීමේ අදහසින්මයි. මොකද අපි පන්සලේ හිටියා නම් අපි වැහෙන්නේ නැහැ ලෝකෙට. එක මාධ්‍යයක හිටියා නම් ලෝකෙට ඇහෙන්නේ නැහැ. ඒ නිසා අපිට මාධ්‍ය විවර කරලා දෙන තරමට ඒවා සවන් දෙන අය වෙනත් පන්තීන් ඒ අය තේරුම් ගන්නවා. නිසා ඔබත් අද දවසේ කලේ ආයතනයක් වශයෙන් ගත් කල මේ සදහම් විවර කිරීම සඳහා දායකත්වයේ දැරීමක් කියන එක කල්පනා කරන්න. එබැවින් ඔබ හැම දිනාටමත් මීට වඩා ගැඹුරු අර්ථකින් සදහම් තේරුම් අරගෙන සැනසෙන ජීවිතයක් බවට පත් කරගන්නට, නැත්නම් ජීවිතයේ වෙත සැනසුම ගෙන ළඟා කරගන්නට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අද මෙම ධර්මානුශාසනාව ප්‍රඥා රූපවාහිනී නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා දකුණු කොළඹ ජාත්‍යන්තර පාසලේ අධ්‍යක්ෂ මංගල විජේකුලරත්න මහතාගේ පෙබරවාරි මාස 6 වෙනි දිනට යෙදී තිබුණ ජන්මදිනය නිමිත්තෙන් එම මහත්මිය ග්‍රශාන්ති විජේකුලරත්න සහ දූදරු පිරිස ඇතුළු කොළඹ දකුණ ජාත්‍යන්තර පාසලේ ගුරු මණ්ඩලය විසින් එතුමන්ට සෙත්පතා මෙම ධර්මානුශාසනාව පවත්වනු ලබනවා, දේශනා කරවනු ලබනවා, විකාශනය කරන්න කටයුතු දලා තිබෙනවා. අරමුණු අතර
පෙබරවාරි මාස 6 වෙනි දිනට ජන්මදිනයේ දෙන දකුණු කොළඹ ජාත්‍යන්තර පාසලේ අධ්‍යක්ෂ මංගල විජේකුලරත්න මහතාටත් පෙබරවාරි මාස 9 වෙනි දින ජන්මදිනය දෙන්නා වූ ඇමරිකාවේ පදිංචි ගාවින්ද සමරසේකර මහතාටත් පෙබරවාරි මාස 20 වෙනි දින ජන්මදිනය යෙදෙන සීතා වික්‍රමසිංහ මහත්මියටත් පෙබරවාරි මාස 22 වෙනි දින ජන්මදිනය යෙදුන දොස්තර ඩිලාන් මුණවීර මහතාත් පෙබරවාරි මාස 28 වෙනි ජන්මදිනය යෙදුන ඇමරිකාවේ පදිංචි රන්දි විජේකුලරත්න පීටර්සන් මහත්මියත් මාර්තු මාස 11 වන දින ජන්මදිනයේ යෙදෙන ඇමරිකාවේ පදිංචි ආනන්ද විජේකුලරත්න මහතාත් මාර්තු මාස 14 වන දින ජන්මදිනයේ යෙදෙන දකුණු කොළඹ ජාත්‍යන්තර පාසලේ කොට්ටාව ශාඛාවේ අධ්‍යක්ෂිකා තේජා ගජනායක මහත්මියත් තිලකරත්න මහත්මියගේ පුත් රොහාන් තිලකරත්න ඇමරිකාවේ ලාස් වේගාස්හි පදිංචි ජයන්තා වික්‍රමතිලක මහත්මියට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය ලැබේවායි කියාද අයිරා තිලකරත්න මහත්මියටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය ලැබේවායි කියාද මාර්තු මාස 1 වෙනි දින ජන්මදිනයේ යෙදෙන නරේෂ් තිලකරත්න මහතාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසේවා කියාද ප්‍රාර්ථනා කරනු ලබනවා. එබැවින් අපි පළමුව මේ ධර්ම දාණය උපන්දින උත්සවයක ධර්ම දානයක් වශයෙන් දක්වන ලබන ප්‍රධාන වශයෙන් ඒ නිසා ඒ ඉහතින් සඳහන් කළ විශේෂයෙන් පෙබරවාරි මාස තුළ ගොඩක් උපන්දින තිබිලා තිනවා. මාර්තු වලටත් මේ උපන්දින සමරන හැම දිනාටම සබ්බීතියෝ වජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුතෝ භව කියලා අපි ප්‍රාර්ථනා කරනු ලබනවා. මෙම ධර්ම දේශනාව සිදු කිරීමෙන් ලබාගත්තා වූ පින ධර්මදර පූජ්‍යතර මේමුරේ ධම්මවංශ ස්වාමින් වහන්සේ නිරෝගී භාවය සඳහා සහ දීර්ඝායුෂ ලැබ ලෝක සත්වයාට නිවන් මඟ පහදා දීමට හේතු වේවා කියාද මංගල මහතාගේ සහ මහත්මියගේ වැඩිමහල් දියණිය වන ඇමරිකාවේ පදිංචි සුදර්ශී විජේතුලසික මුණවීරද පුතණුවන් වන ඇමරිකාවේ පදිංචි දොස්තර දර්ශන මංගල විජේකුලරත්න සහ ඇමරිකාවේ පදිංචිව සිටින බාලදියණිය වන දොස්තර රන්දි විජේකුලරත්න පීටර්සන් සහ බෑණනුවන් වන තිමෝති පීටර්සන්ද මුණපුරන් වන සෙනාල් මුණවීර එලයිජා පීටර්සන්ද මිනිබිරියන් වන සෙනායා මුණවීර ශෛලෝ පීටර්සන්ද මෑණියන් වන ග්‍රිසිල්ඩා පිටිගම මහත්මියද දකුණු කොළඹ ජාත්‍යන්තර පාසලේ අධ්‍යක්ෂිකා මාරිසිල්වා මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනාටද විදුහල්පති සහ ගුරු මණ්ඩලයටද දර්දරියන් සහ සේවක සේවිකාන්ටද නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම සඳහා අවස්ථාවක් සලසා ගනු ලබනවා. කොරෝනා වසංගතයෙන් පීඩා විඳින සියලු සත්වයින්ට ඉන් මිදීම සඳහා අවශ්‍ය ප්‍රතිශක්තිය සමග ප්‍රතිකාර ලැබීම තුළින් සුවපත් බව ලබන්නට හේතු වේවා කියලාත් ප්‍රාර්ථනා කරනවා. ධර්මදේශනා ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත්තා වූ පින මේ භවයේ උතුම් අමා නිවන් සම්පත් සැනසීම පිණිස හේතු වේවායි කියාද ප්‍රාර්ථනා කරනු ලබනවා. ධර්මදේශනා කරවා ගැනීමෙන් ධර්ම ශ්‍රවණයෙන් දහම් පඬු පූජා කිරීමෙන් දහම් ධර්ම දානයක් දීමෙන් ජනිත කරගත්තා වූ මේ ආනිසංසයන් මත පිහිටා පළමුව ඉහතින් සඳහන් කළා වූ නාම ලේඛනයේ උපන්දින සමරන හැම දිනාටම සුබ උපන්දිනයක් ලැබී නිදුක් නිරෝගී බව චිරජීවනයේ සැලසේවා. අනුග්‍රහක බෞතුන් වශයෙන් කටයුතු කරන්නා වූ අනිකුත් කාර්ය මණ්ඩලයට අධ්‍යක්ෂකතුමන් ඇතුළු කොට ඇති මේ නම් වශයෙන් සඳහන් කළ හැම දිනාටමත් මේ ජීවිත මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් කරගෙන දීර්ඝායු සම්පන්න බවට පත් කරගන්නටත් ත්‍රිලක්ෂණය වැනි දහම් කරුණු ගැඹුරු තේරුම් ගැනීම තුළින් නිවෙන සැනසෙන ජීවිතයක අගය වටහා ගන්නටත් හේතු ආසනාව වේවායි කියලා හැමෝම සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. බුද්ධම්